ඇඩ්වර්ටයිසින් පාපයක් කියලා අපේ ඇතමුන් සහෝදරයන් හිතන මම හිතනවා ඒක කොහොමද පාපයක් කියන එක තව රස්සාවක්. මේවර යතුරු දෙන්න ඕනේ මොන විමල්ටද? ගෝත්‍රවාදය තෝරගන්න එපා. ජාතිවාදය තෝරගන්න එපා. ජාත්‍යන්තරවාදයේ කැප් එකේ රතු තරු දිලේ ලැප් එකේ පෝස්ටර් අලවද්දි ලැට් එකේ ඔලු පලාගෙන ලෙෆ්ට් එකේ මෛත්‍රීපාල සිරිසේන කියන දේශපාලඥයාගේ නමේ මුල් කොටස තමයි මෛත්‍රී යුගය කිව්වා. ඒ හැඟවුම තමයි. ඒක කොලේ වහන්න ඕනේ නෑනේ. ජෝතිට ආදරය කරන කෙනෙකුට ජාතිවාදීක් වෙන්න බෑ. බුදුන් වහන්සේ කිසිදා නොවදාළ අනස්ගාත ටිකක් විකෘති අදහස් ටිකක් කරපින්නාගත් ඇතැම් උදවිය කෙටි කතාවක් ලිව්වහම මිනිහෙක්ව හිරගෙට දක්වන්න හදනවා. ශුද්ධ වූ රැකියා කියලා જાතියක් නැහැ. ගුරු වෘත්තිය හොඳයි, ඇඩ්වර්ටයිසින් නරකයි, එහෙම කියලා එකක් නැහැ. ගල් මුල් නැතුව කවදාවත් මල් පිපෙන්නේ නැහැ. ගල් කුඩු වෙලා පෝර වෙලා මුල් වලට වැටුනහම තමයි කවදා හරි දවසක මල් පිපෙන්නේ. නිහාල් නෙල්සන්. කැටපේ මේක ඔබේම කෘතියක කවි එකතුවකින් තමයි උපුට ගත්තේ. ගල් මල් හම්බුණාද ඒවා පෝර කරගත්තද? මගේ හමු වෙන්න තවම හැකි කොම්රේඩ් කෘතියේ ඇතුල් කවරේ සටහන් වෙන සටහන. ඉතින් ගල් මුල් ඔව් ජීවිතේ ගල් මුල් දිලා තුවාල වෙලක් තියෙනවා. එහෙම තුවාල වෙනකොට රිදිලක් තියෙනවා. නමුත් අපි ආපහු නැගිටින පෝර කරගෙන ඒවා පෝර කරගෙන නැගිටිනවා. එහෙම තමයි ජීවිතේ. හලාවතින් කොළඹ ආපු ගමන පොඩ්ඩක් මතක් කළොත්. කළු බෝ වෙලා හරිස් වීඩියෝ එකට ඇවිල්ලා ඊට පස්සේ කාටුන් වලට සම්බන්ධ වෙලා ඩබින් කරලා ප්‍රවෘත්ති සංස්කාරකයෙක් වෙලා ඊට පස්සේ ලංකා පත්‍රයට අන්වර්ථ නම් වලින් ලියලා ඔබේ දේශපාලනේ පටන් ගත්තේ. ඒ පොඩ්ඩක් මතක් කළොත්. ඔව් හලාවතින් කොළඹ එනවා රස්සාවක් හොයාගෙන ඊට කලින් පූර්ණකාලීන දේශපාලනය කරා. නමුත් ජීවිතයේ විවිධ හැලහැප්පීම් මැද්දේ පූර්ණකාලීන දේශපාලනය යම් ප්‍රමාණයකට ඉවත් වෙලා ඒක අර්ධකාලීන දේශපාලන සම්බන්ධයක් හැටියට තියාගෙන රස්සාවක් හොයනවා. ඊට පස්සේ RS වීඩියෝ ආයතනයට මම සම්බන්ධ කරන්නේ නිලන්ත පෙරේරා කියලා මගේ මිත්‍රයෙක්. දැන් මේ වෙනකොට ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ සැලකිය යුතු විශිෂ්ට ප්‍රශස්ත වැඩ කොටසක් කරමින් ඉන්න නිහඬ සහෝදරයෙක් නිලන්ත මාව RS වීඩියෝ ආයතනයට හඳුන්වා දෙනවා. ඊට පස්සේ RS එකේ මම ආලෝක කරන ශිල්පියෙක් හැටියට වැඩ පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ක්ෂේත්‍රයේම ට්‍රැක් ඩොලි ක්‍රියා කරවන්නේ කැමරා සහායකයෙක් මේ ආකාරයේ නිකන් අර ටෙලිනාට්‍ය වල යුනිට් එකේ කරන්න තියෙන යම් වගකීම් ටිකක් කරගෙන යනවා. ඊට පස්සේ තමයි ස්වර්ණවාහිනියට සම්බන්ධ වෙන්නේ. ඒත් මගේ මිත්‍රයෙක් සමුරුදි රණසිංහ කියලා. ඔහු තමයි මාව ස්වර්ණවාහිනියට සම්බන්ධ කරන්නේ. ඉතින් මේ යාළුවෝ එක එක තැන්වලට ගිහිල්ලා හඳුන්වලා දුන්නා. මම ඉතින් ඒ තැන්වල හිමින් වැඩ පටන් ගන්නවා. ඒ තැන්වලින් ඊට පස්සේ මොන හරි මේ තියෙන කුසලතාවයන්ගෙන් තව චුට්ටක් වර්ධනය කරගෙන ගියාට වඩා දුරකට පියවරක් ඉස්සරහට යන්න පුළුවන් වුණා. එහෙම ගිහින් තමයි රංගිරු ශ්‍රී ලංකා, ශ්‍රී FM ආදී වශයෙන් ටෙලිවිෂන් රේඩියෝ කීපයකම වැඩ කරලා ලංකා පුවත්පතේ දේශපාලන කර්තෘවරයා හැටියට 2011 දී සම්බන්ධ වෙන්නේ. ඔහොම ආපු ගමනක් තමයි තියෙන්නේ. ඔබ කිව්වා වගේ ඉතින් අර අන්වර්ථ නම් වලිනුත් ලිව්වා වෙනත් ආයතනවල වැඩ කරනකොට පුවත්පත්වලට සමහර යාතනික නීති මේ උල්ලංඝනය කරන්න බැරි නිසා ඉතින් අනිත් සමහර තීරු ලිපි ලිව්වා. ඉතින් ඒවට කොහොමත් අන්වර්ථ නාම පාවිච්චි කරන්නේ. මේ අතර අපි අපේ දේශපාලන අදහසේ හිටියා ජනමාධ්‍යවල වැඩ කරන ගමන් අපි විවිධ සමාජ ක්‍රියාකාරකම් වලටත් සම්බන්ධ වුණා. දැන් කැටපේ මෙතන වැදගත්ම සහ තීරණාත්මකම ප්‍රශ්නේ මම හිතන්නේ ආරම්භයේදීම ගන්න ඕන එක තමයි දැන් ඉතිහාසයේ මොන භූමිකා නියෝජනය කළත් මේ මොහොතේ ඔබ නිශ්චිත භූමිකාවක් නියෝජනය කරනවා. අගෝස්තු 5 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා. මේ වෙලාවේ මේ නිශ්චිත මොහොතේ ඔබේ භූමිකාව වෙන්නේ ජාතික ජන බලවේගයේ නියෝජනය කරන අපේක්ෂකයෙක් වීම. මේ තැනට පිච් කරලා මම ඊළඟ පොඩ්ඩක් සංවාදය ආරම්භ කරන්න ඊළඟ ප්‍රශ්නෙට පොඩ්ඩක් සේන්දුනොත් ඒක තමයි මේ ඔබම එක සාකච්ඡාවකදී කියනවා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලක්ෂ 5ක් වගේ තමයි වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ලක්ෂයක් වගේ මුදලක් තියෙනවා. ඊටු ටික කොහොම හරි කවර් කරගන්න පුළුවන්. දැන් කැටපි මගේ ප්‍රශ්නේ වෙන්නේ අවුරුදු නිදහසෙන් පස්සේ විශාල කාලයක් ආපු මේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රියාවලිය ඇතුලේ ලක්ෂ 5ක් තියාගෙන මේ සෙල්ලමට මුහුණ දෙන්න පුළුවන් වෙයිද? එතනදී ඔබේ දේශපාලනය කොහොමද ඔබ කියවගන්නේ? ඔව් ඔබ කියන එක හරි. දැන් මිලියන බිලියන ගණන් වලින් තමයි මේ ඡන්ද වැඩේ පත්තු වෙලා යන්නේ. ප්‍රචාරක වැඩ ඊට පස්සේ ගොඩාක් පියද මේක පෙන්눔 කරනවානේ. නමුත් ආපහු අපි කොහොමද මේ ජාතික ජනබලවේගය හැටියට මේ ඡන්ද ව්‍යාපාරය කරන්න කියන එක මූලිකව මම පැහැදිලි කරන්න කැමතියි. ඒකට අපිට තියෙන යම්කිසි රාමුවක්. එතකොට මේ අර රත්ත පෙළපාලි මොකක් කර වාහන පේලි ගිහිල්ලා එහෙම සංස්කෘතියකත් අපි නැහැ. අපි එකිනෙකාට තියෙන පොඩි වාහනයක එක්කෝ තමන් සතුව තිබෙන නැත්නම් තමන් සොයා ගන්න කවුරු හෝ හිතවතෙකු විසින් ඒ කාලය තුල පාවිච්චි කරන්න ලබා දෙන වාහනයක අපි ගමන් කරමින් මේ වැඩ ටික කරනවා. ඒක පැත්තක්. එතකොට ඔබ කිව්වාගේ දැන් අර ලක්ෂ මේ ප්‍රතිවර්ණ ව්‍යාපාරේ පටන් ගත්තම කවුරු හරි මගේ කියන්නේ මට මතකයි දර්ශන හඳුන්ගොඩ සහෝදරයා ආපු වෙලාවේ මේ මං කිව්වේ මේ ඔව් ලක්ෂ 5ක විතර මේ ප්‍රමාණයකින් මේක කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා කියලා. දැන් ඉතින් මේ මොහොතේ 6ක් 7ක් සමහරට යන්න පුළුවන්. නමුත් ඒ කෙසේ වෙතත් ඉතින් අපි ඉතුරු කරගත්තා වූ පොඩි මුදලක් තිබුණා. රුපියල් ලක්ෂයක් විතර පොතක තිබුණා. ඊට පස්සේ මේ විදේශගත ඥාතීන් මිතුරන් සොහොයුරන් කීප දෙනෙක් අපිට උදව් කරාසා කරමින් ඉන්නවා. එහෙම යනවා ඉතින්. ඉතින් දැන් මේකේ මම තාමත් හිතන ඇත්තටම එහෙම කරන්න පුළුවන්. දැන් මම උදාහරණයක් අපිට කියන්නම්. දැන් සමාජ මාධ්‍ය ජාල තුල අපේ වෙනුවෙන් ඉතා විශාල පෝස්ට් සංඛ්‍යාවක් ෂෙයා වෙනවා පළ වෙනවා. ඒතකොට දැන් ඒවා මිල කරා නම් ඒ වගේ මොකක ප්‍රචාරක ඇස්තමේන්තුවක් කරා නම් ඒවා කෝටි ගණන් සමහර ලක්ෂ ගණන් කෝටි ගණන් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ සිය ගණනක් පෝස්ට් වැටෙන්නේ අප වෙනුවෙන්. මේ මොහොතේත් වැටෙන්නේ අපව සමහරවල් දැකලවත් නැති මේ සහෝදරයන්ගෙන් සහෝදරයන්ගේ අප උපයාගත් මනුෂ්‍යත්වයේ ආදරය අපි හිතනවා පෙරලා අප වෙත නැවත සහයෝගය හැටියට ලැබෙනවා කියලා. අනේ ඒකම තමයි මට මතු කරන්න උවමනාවනේ. මොකද ගොඩක් වෙලාවට දැන් අපි දන්නවා මිලියන් බිලියන් ගණන් වලින් වියදම් කරමින් ඡන්ද ව්‍යාපාරයට විශාල ප්‍රමාණයක් එකතු වෙද්දී ලක්ෂ 5ක් අරගෙන ඡන්ද ව්‍යාපාරයට එනවා කියන්නෙම කවුරු හරි අහන්න පුළුවන් නිකන් චේන්ජ් එකකටද වෙනසකටද පොඩි නිකන් අර සරලව කිව්වොත් පොඩි ජොලියකට ආතල්ලයකට දාවි කියලා. හැබැයි එතනම තමයි දේශපාලනය වෙනස් කිරීමේ ඔබලාගේ අරගලය සහ ඒක අර්ථ දැක්වෙන්නේ. මං හරිද? ඔබ හරි. ඇත්තටම දැන් අපි මේ ඡන්ද ව්‍යාපාරය පටන් ගන්නකොටම පළ කළ පළමු වීඩියෝෙදිම අපි කිව්වා අපි කියන දේශපාලන කතාව තව එක මිනිසෙක් හෝ වැඩිපුර අහනවනම් ඒ තමයි අපේ ජයග්‍රහණය කියලා. මේ ඉලක්කම් මැතිවරණ ප්‍රතිඵලයේ ඉලක්කම් ජයග්‍රහණය ඒ ඉලක්කම කුමක්වත් අපි මෙතෙක් කියූ දේශපාලන කතාව දේශපාලන අදහස වැඩිපුර කවුරු හරි තව එක්කෙනෙක් අහනවනම් ඒක තමයි අපි දිනලා ඒ අර්ථයෙන් ගත්තාම අපි දැනටත් ජයග්‍රහණය කරලා ඒ අර්ථයෙන්. ඒ කියන්නේ මේ මැතිවරණ ඉලක්කම ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒ අර්ථයෙන්. එතකොට ආයිතර කලින් කතාවට ගියොත් අපි මෙතෙක් උපයාගත් මනුෂ්‍යත්වයේ ආදරය අපි සමාජයට දුන් දෙවේ කිසිවක් බලාපොරොත්තු නොවි මේ අපි එකිනෙකා සුහදතාවය එහෙම තමයි අපි ජීවත් වෙන්නේ. අපි හැමතිස්සෙම කියන්නේ අපි සැප කියලා කියන්නේ ප්‍රේමයෙන් ජීවත් වෙලා ප්‍රේමයෙන් මැරලා යන ඊට වඩා ඔක තමයි සැප මම විශ්වාස කරන මිනිස් ජීවිතේ ඊට වඩා දෙයක් නැහැ. ඒ නිසාම අපිට පාර්ලිමේන්තුව යනවා කියන එක මේ සැප ගන්න යනවා කියන එක ඒක දේශපාලන වැඩ. ඉතින් මේ දේශපාලන වැඩේට අපිට දෙන සහයෝගය අපිට ලැබෙන සහයෝගය මිල කරන්න බෑ. එළියෙන් අපිට ලැබෙන සහයෝගය අපගේ හිතවතුන් මිතුරන් මේ හැමෝගේ අප දුටු නොදුටු සමහරට ඔබ ඔය කිව් කොම්රේඩ් පොත කියවපු සහෝදරයෙක් ඔහු සමහරට ඉන්නේ කොළඹින් ඈත දිස්ත්‍රික්ක එක වෙන්න පුළුවන්. නමුත් ඔහුත් මම කොළඹ හිටියානම් කියලා අප වෙනුවෙන් යම් සටහනක් Facebook සමාජ ජාලයේ තබනවා. ඉතින් ඒක පැත්ත. ඉතින් කෙසේ වෙතත් Facebook සමාජ ජාලයේ මේ කියන ප්‍රහර්ෂය නරක දෙයක් නෙමෙයි, හොඳ දෙයක්. නමුත් මැතිවරණයක් කියන්නේ නැවතත් මහ පොළවේ වැඩ කළ යුතු දෙයක්. ඉතින් ඒ අප වෙනුවෙන් සටහන් තබන, අප වෙනුවෙන් කතා කරන, ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන මේ හැමෝටම අපේ හද බැතිය පුද කරන ගමන් පුද කරන අතරේ ශීර්ෂ ප්‍රණාමයේ පුද කරන අතරේ අපි
මහ පොළවේ ඇවිදිමින් මැතිවරණ ව්‍යාපාරේ නියැලමින් ඉන්නවා. ඉතින් ප්‍රශස්තම ඉලක්කම වෙනුවෙනුත් අපි අපේ කැපවීම උපරිම වශයෙන් කරමින් ඉන්නවා. දැන් ඔබෙත් දේශපාලන අදහසට පැටිකිරියක් තියෙනවනේ මේ මොහොතේ අපේක්ෂකයෙක් වුණාට ඒක ඉතා පැහැදිලිව ආපස්සට ගියාම අපිට කියව ගන්න පුළුවන්. ඔබට මතක නම් ඔබ එක තැනක කියන ඔබේ NGO කෙටි කතා වෙලි දක්වන උත්සවයේ සමාජය වෙනස් කිරීම සඳහා පෙරමුණු දෙකකින් සන්නද්ධ වීමේ උවමනාව මේ වෙලාවේ තියෙනවා කියලා. එකක් රාජ්‍ය සහ ආගම අතර තියෙන ඊටාම කුමන්ත්‍රණකාරී සම්මුතිය බිඳ දැමීම සඳහා පෙරටීම. දෙක ආදරයේ දේශපාලන. එක ගැන පොඩ්ඩක් අපි පස්සට තියලා ආදරයේ දේශපාලනය ඔබ අදහස් කළ ආදරයේ දේශපාලනය කරන්න මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ASCII ඉඩක් ලැබෙයිද නැත්නම් කැටිපෙකේ තිබ්බ දේශපාලනයත් වෙනස් තැනකට යයිද? නෑ අපගේ මුළු මහත් අධිෂ්ඨානය තියෙන්නේ ප්‍රේමයේ දේශපාලන ආදරයේ දේශපාලනය මේ සමාජයට ගේන එක. ඒක මේ දැන් එක පැත්තකින් දැන් අපේ මේ මැතිවරණ ආගමනයේ විසින්ම මම හිතනවා එක්තරා ප්‍රේමණීය සලකුණක් තියෙනවා කියලා. දැන් උදාහරණයක් හැටියට විවිධ දේශපාලන ගැටලු විවිධ දේශපාලන ප්‍රශ්න තිබුණු තත්ත්වයන් ඉක්මවා ගිහිල්ලා අපිට පුළුවන් වෙලා තියෙනවා නව එකඟතාවයන්ට එනේ තමයි ජාතික ජන බලවේගය. එතකොට ඒකත් එක්තරා නම්‍යශීලීත්වයක්. ඒකත් එක්තරා නම්‍යශීලීත්වයක්. ජාතික ජන බලවේගය ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. වෙනත් වාම ප්‍රගතිශීලී සංවිධාන ඉන්නවා. වෘත්තිකයන් සාහිත්‍යදර මේ වගේ බොහෝ පිරිසක් ඉන්නවා. එතකොට දැන් ඒ ඇතමෙක් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ සමග යම් යම් දේශපාලන මතිමතාන්තර ගැටුම් තිබුණා. හැබැයි මේ ජාතික ජන බලවේගය කියන අවකාශයට ඒ හැමෝම ඇවිල්ලා ඉන්නවා. ජවිපෙද සහිතව මේ හැමෝම ඊටාම නම්‍යශීලීව අපේක්ෂා සහගතව ඇවිල්ලා ඉන්නවා. මේ සමාජය වෙනස් කිරීමේ ක්‍රියාවලියට අපේ අර පරණ තිබුණු මතිමතාන්තර ගැටුම් මදක් පසෙකලා පොදු එක වේදිකාවකට එක මතයකට ගොනු වෙමින් ඉන්නවා. ඉතින් මම කියන්නේ ඒකම නෙමෙයි ආදරයේ දේශපාලනය. අනිත් පැත්තෙන් අපිට කියන්න තව ලොකු කතාවක් තියෙනවා මේ රටට. ඒ කතාව අපිට මේ මැතිවරණය කාලය තුලම කියා අවසන් කරන්නට බැරි වෙයි. ඉතින් අපි හිතනවා මේ ආදරයේ දේශපාලනය කියන එක ඇත්තටම අගෝස්තු 5න් පස්සේ තමයි අපිට මේවා හරියට කියන්නේ මේ ඡන්ද අරව මේවා ඉවර වෙලා කියන්නේ මේ අපේ මේ දේශපාලනයේ හුදු මැතිවරණයට ලඟු වෙන එකක් නෙමෙයි කියන එකයි මට දෙන්න ඕනේ පණිවිඩය. අගෝස්තු 5න් පස්සේ මීටත් වැඩියෙන් අපි මහ පොළවේ ජනයා මුණ ගැහෙන්නට නියමිතයි. මම අර ආදරයේ දේශපාලනේ ආපස්සට යයිද කියලා ඇහුවෙම ඔබට මතක නම් ඔබ විසින් මෙහෙවපු ඕවර් ද ෂෝල්ඩර් වැඩසටහනේ දීප්ති කුමාර ගුණරත්න හරි අපූර්ව අදහසක් ගෙනවේ තමයි ඔහුත් එක්ක මේ ජනමාධ්‍ය වැඩ කරපු විමල් වීරවංශත් ඩලසුත් තෝරගත්තේ වෙන දේශපාලන පාරක්. රෝහිත භාෂණ ඒ පාර තෝරගත්තේ නැහැ. ඔව්. හරි. මම මේ බයත් එක්ක තමයි ඔබ පැත්තට ආපහු හැරුණේ. ඒ පාරේද ආපහු කැටපිලත් යන්නේ. එහෙම වුණොත් මේ සමාජයට අපිට වමනා වූ දේශපාලන යම් පැතිකඩක් අහිමි වෙයිද කියන මේ ගැටලුවත් එක්කම තමයි මම ඒකට ආවේ. ඔබ ඊට වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. ඒ කියන්නේ වීරයින් මියගිය ඉතිහාසයක්, දේශපාලනිකව මියගිය. වීරයින් දේශපාලනිකව මියගිය ඉතිහාසයක් අපි දන්නවා. අපි දැකලා තියෙනවා. එතකොට වීරයන්ගේ භූමිකාවට පණ දුන්නු ඇතැම් උදවිය ඊට පස්සේ මේ මජර දේශපාලන ගොහරුවේ කරවටක් සමහර ඊටත් වඩා මේ ගිලමින් රංගන නාටකය අපි දකිනවා. එතකොට යම් යුක්තිය පිළිබඳ මේ රටේ අදහසක් තියෙන මිනිහෙකුට, යුක්තිය පිළිබඳ ප්‍රාර්ථනාවක් තියෙන මිනිහෙකුට සාධාරණ මේ කුකුසක් සැකයක් ඕනෑම කෙනෙක් සම්බන්ධයෙන් එන්න පුළුවන්. ඉතින් මම හිතනවා අපි අපටම දී ගන්නා පළමු ප්‍රතිඥාව තමයි ඒ මඩගොහරුවට නම් කිසිසේත්ම නොබසිමී කියන ප්‍රතිඥාව ඉඳලා තමයි මුලින්ම අපි මේ වැඩේට එන්නේ. එතකොට අපි අතනුත් ඒක වෙනවා නම් තරිදු තේරුමක් නැහැ අපිත් මේක කරලා. ඒ කියන්නේ ඒ අදිෂ්ඨානය අපි සතුව තියෙනවා. හරිද? දැන් ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපිට සිද්ධ වුණා දැන් පෞද්ගලිකව අපි පිටපත් රචකයෙක් වෙළඳ දැන්වීම් රචකයෙක් විවිධ ප්‍රචාරක වැඩ කරන්න. එතකොට ඒ ප්‍රචාරක වැඩ කරනකොට අපි කැමති දේවල්ම අපිට ලියන්න හම්බ වෙන්නේ නැහැ. සමහරට මතවාදීමේ වශයෙන් අප එකඟ නොවන
නිෂ්පාදන වෙනුවෙන් මම මේ කියන්නේ විවිධ නිෂ්පාදන ඒකට හේතුව මේ මාධ්‍ය කම්කරුවෙක් වීමද ඔබම පැහැදිලිවම ඉතින් අපි දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔබ මේ ගේ හදන බාසුන් නැහැනම් මේ ගේ ඇතුලේ ඊළඟට කරන බිස්නස් එක ඔබ දන්නේ නැහැනේ ඔබ ගයක් හදනවා ඔබට කුලියක් ලැබෙනවා ගේ හදනවට ඒ වගේ තමයි ඉතින් අපි දැන් ඔය ඇඩ්වර්ටයිසින් පාපයක් කියලා අපේ ඇතමුන් සහෝදරයන් හිතන නම් මම හිතනවා ඒක කොහොමද පාපයක් කියන එක තව රස්සාවක් නේද? ඒ කියන්නේ රාජ්‍ය ආයතනයක වැඩ කරනවා කියලා හිතන්නකෝ කවුරු හරි. රාජ්‍ය ආයතනයක වැඩ කරන කෙනෙක් යා රජයට වැඩ කරන්නේ. ඒත් රාජ්‍ය ආයතනයක වැඩ කරන කෙනෙකුට කොමියුනිස්ට්වාදියෙක් වෙන්න බැරිද? හරිද? ඒ වගේ තමයි පෞද්ගලික ආයතනයක එහෙම නැත්නම් දැන්වීම් කරන ආයතනයක වැඩ කරන කෙනෙකුට ප්‍රගතිශීලීෙක් වෙන්න පුළුවන්. එතකොට ඔහු කැමති හෝ අකමැති මේ දැන්වීම් නිර්මාණය කරන්න වෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඔබ අහපු ප්‍රශ්නයට එනවා නම් මෙන්න මේ ඉතිහාසය ඇතුලේ අපි මේ වටිනාකම් රැකගෙන තියෙන. කියන්නේ අමාරුවෙන් එල්ලීලා තියෙන තුවාල වෙනවා. අපිට එක විදිහේ වැඩ කර අක්ක බැති වැඩ කරන ඒවා කොහොම කරත් සමාජ ක්‍රියාකාරකයන් හැටියට අපේ අදහසේ ඉන්නවා. පැහැදිලි මම ඔබට කියන දේ. එතකොට දැන් ඒ නිසා අපි අර මජර දේශපාලන ගොහරුවට නම් කිසිසේත්ම බහින්නේ නැහැ. ඔබ කියන එකේ තව පැත්තක් තියෙනවා. දැන් මේ ඉපරද අපේ වාම සංවිධානයක සෞදු පිරිස වෙබ් අඩවියකින් යම් ආකාරයක විවේචනාත්මක අදහසක් ඉදිරිපත් කළා තුනේ. දැන් පුද්ගල උත්කර්ෂය ඕනට වඩා නැංවීමෙන් ඒ පුද්ගලයන් නැවත ගඟේ යන්න පුළුවන් නේද වගේ අදහසක්. ඒක ඇත්තක්. එහෙම අනතුරක් තියෙනවා. ඒ කියන්නේ අප පවා අපි කියන්නේ අප ගැන පළවන්නා වූ ඇතැම් උත්කර්ෂවත් අදහස් වලින් මේ අනවශ්‍ය ලෙස ප්‍රහර්ෂයටපත් වෙලා අනවශ්‍ය ලෙස මෝහණය වුණොත් ගඟේ යන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට අපි හිතනවා මේ දේශපාලනයේදී විශේෂයෙන්ම මේ දේශපාලනයේ මේ ඊළඟ පරිච්ඡේදයේ අපි වැඩිපුරම අපි ගැන තමයි කල්පනාවෙන් ඉන්නේ. අපි වැඩිපුරම අපි දිහා බලන් ඉන්නේ. ඒකින්ද මම අර නිතර කියන දෙයක් තියෙනවා මේ අසිපත් වලට වැඩිය කැඩපත් අපට වැදගත් කියලා. ඒ කියන්නේ ඉතින් මේ විවේචන, ඒ සහෝදරාත්මක විවේචන මම කියන්නේ මේ ද්වේෂ සහගත මේ ඊර්ෂ්‍යා පරවශ විවේචන නෙමෙයි. නමුත් සහෝදරාත්මක යම් සහෝදරියක් අපිට විවේචන අපිට අග්ගාලා ඒක බලන්න ඕනේ. මේ විවේචනය ගැන විඥානිකව සබුද්ධිකව ඉන්න ඕනේ. එතකොට මට හිතෙනවා ඔබ ඔය කියපෝ ගොහරුවේ නොඇටි අපිට මේ ගමන යන්න පුළුවන් කියලා. ඒක පුළුවන් වෙන එකක් අපි දිහා බලන් ඉන්න ඕනේ. සහ මේ රටේ යුක්තිය සාධාරණය ප්‍රාර්ථනා කරන ජනයා අප විවේචනය කරන්න ඕනේ, අපේ වැරදි දකින්න ඕනේ, පෙන්වා දෙන්න ඕනේ. අපිත් ඒ වැරදි හදාගන්න අපිට නිහතමානීව පුළුවන් වෙන්න ඕනේ. ඔබ මේ කැරැල්ල සංගරාවට ලියනවා යතුර දෙන්න ඕනේ මොන කුමාරටද කියලා. පුළුල් වාම සහයෝගීතාවයක් වෙනුවෙන් තමයි මම හිතන්නේ ඔබ ඒක ලිව්වේ. මම අහනවා මේ ප්‍රශ්නෙම පොඩ්ඩක් ව්‍යුත්පන්න කරගත්ත තව අදහසක් සහ ප්‍රශ්නයක් මේක සංවාදයට විවෘතයි. මෙවර යතුර දෙන්න ඕනේ මොන විමල්ටද? හැබැයි ඒක මං අහන්නේ පටු පුද්ගලවාදී දේශපාලන තැනකින් නෙවෙයි. මොකද මේ අපි දන්නවා අනිත් විමල් කවුද කියලා. මං අහන්නේ ඔබ සහ කොළඹින් ඉදිරිපත් වෙන අනිත් විමල් නියෝජනය කරන්නේ මුළුමනින්ම වෙනස් දේශපාලන දෘෂ්ටිවාදයන් දෙකක්. පැකේජ් දෙකක්. ඒ අදහසින් ඇයි අපි කාටද යතුර දෙන්න ඕනේ? දෙනවා නම් දෙන්න ඕනේ ඇයි? මොන පැකේජයටද? ඒ පැකේජ් මොකද්ද? මෙහෙමයි මම අපේ දේශපාලනය වෙනත් කිසිවෙකව අනේකා කරගෙන කරන දේශපාලනයක් නෙවෙයි. එතකොට ඔබ ඔය නම් කරන දේශපාලඥයන් අපේ අනේකා නෙමෙයි. කියන්නේ ඔහු දෙස බලාගෙන හෝ ඔවුන් කරන දේ අනුව වැඩ කිරීම හෝ එය නෙමෙයි අපේ පටිපාටිය. අපිට අපේම වූ දේශපාලන අදහසක් දැක්මක් සහ ක්‍රියාවලියක් තියෙනවා. අපි ඒ ක්‍රියාවලිය තුළ ඉන්න පළමු කොටම. දෙවනුව ඔබ අසු ප්‍රශ්නයේ දේශපාලන හරයට මම උත්තරයක් දෙනවා නම් අපි කියන්නේ මෙච්චරයි. ගෝත්‍රවාදය තෝරගන්න එපා. ජාතිවාදය තෝරගන්න එපා. ආගමික අන්තවාදය තෝරගන්න එපා. හරි. එතකොට මනුෂ්‍යත්වය තෝරගන්න. උදාහරණයක් හැටියට සහ ව්‍යාජ දේශප්‍රේමය ඔබ තෝරා ගන්නවද? දැන් MCC ගිවිසුම සම්බන්ධයෙන් ව්‍යාජ දේශප්‍රේමීන් හඬතැළුවා මේ සිරිමා බෝධිය වදින්න හම්බ වෙන්නේ නැහැ. දලදා වදින්න හම්බ වෙන්නේ නැහැ කියලා. මොකද ඒගොල්ලෝ දන්නවා ඒ වගේ නාඩියක් ඇල්ලුවාම මේ රටේ ජනයා විශේෂයෙන්ම බහුතර බොදු බැති ජනයා
ඉක්මනින් ඇවිස්සෙන්න පුළුවන් අවසන් සංවේදී කියලා. ඒක සංවේදී කාරණානේ. ශ්‍රී මහා බෝධිය හම් වෙන්න බලන්න යන්න වන්දනා කරන්න බෑ කිව්වගම බෞද්ධයෙකුට දැනෙන හැඟීමක් තියෙනවා. එතකොට ඒව තමයි යවිස්සුවේ. ඒව තමයි යවිස්සුවේ. හැබැයි අපි දන්නවා MCC කිවිසුමේ ඇත්ත ප්‍රශ්න ඒව නෙමෙයි. MC ජාත්‍යන්තර කිවිසුමකින් මෙහෙම මේ වීසා අරන් වන්දනා කරන්න බැරි එහෙම නෑ. ඒව නිකන් අර වර නැගුවා පොඩි සාහිත්‍යාත්මක ජාතිවාදී දේශපාලන වාගාලංකාර වලින් මේ වර නැගුවා මේක මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ කියලා. බිල් එකම හැබැයි ඇත්ත බිල්ල තමයි ලංකාවේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ඇමරිකානු සමාගම ඉතා සූක්ෂම ලෙස මැදිහත් වෙනවා. ඉඩම් විකුණන එක ලේසි කරලා ඊට පස්සේ ඒ ඉඩම් අත්පත් කරගැනීමේ මෙහෙම ඒක තමයි මේකේ තියෙන ඇත්ත ප්‍රශ්නේ. එතකොට දැන් මේ ඇත්ත ප්‍රශ්නේ වහලා අර ව්‍යාජ දේශප්‍රේමී කතා උඩට ගත්තාම වෙන්නේ දැන් පුළුවන් කියන්න ඕන නම් රටට අහිත කර ගිවිසුම් නේ රටට අහිත කර වගන්ති. එහෙම තියෙනවනේ ලංකාවේ අර වචන රටට අහිත කර වගන්ති ඉවත් කරා. දැන් ඔන්න ඒක හොඳයි. දැන් වීසා ගන්න ඕනේ නැහැ. අපි ඒ වගන්ති ඉවත් කරා. අපි මේ වීසා මේ ප්‍රශ්න විසඳුවා. දැන් බෝඩරයක් නැහැ. දැන් දලදා වදින්න ශ්‍රී මහා බෝධිය වදින්න යන්න පුළුවන්. ඒ නිසා දැන් හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද අර බොරු එක කිව්වහම බොරු එක ගලවන්න ලේසි. උඩින් ප්ලාස්ටරේ ගැහුවහම ප්ලාස්ටරේ ගලවන්න ලේසි. හැබැයි ඇත්ත සමමතු පිට තමයි මේ රෑෂ් එක තියෙන්නේ. ඇත්ත රෑෂ් එක තමයි අර ඉඩම් ප්‍රශ්නේ. ඉතින් ඒ වගේ අපි කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි මුළු මහත් රටේම ජනයාට අපි කියන්නේ මෙන්න මේ ව්‍යාජ බොරු එහෙමත් නැත්නම් මේ යුගයේ සමාජ මාධ්‍ය ජාලවල පාවිච්චි වෙන ඉංග්‍රීසි වචනකින් කියන ෆේක් මිනිස්සුන්ට නොරැවටි ඇත්ත මිනිස්සු දිහා බලන්න. එතනදි මට තව කාරණයක් මේ මතක් වෙනවා. ඒ තමයි දැන් ඔබ පුළුල් අර්ථයෙන් ගත්තොත් වාම දේශපාලන කඳවුර තමයි නියෝජනය කරන්නේ. හැබැයි ඔබ පක්ෂ අතින් නියෝජනය කරන ස්ථාවරයන් යම් ආකාරයක වෙනස්කමක් සිද්ධ වෙනවා. හරි. හැබැයි මම කැමති එක ටිකක් පුළුල් අදහසක ඉඳන් ඒක උනේයි කියනවට වඩා ඒ ගැන වෙන කෝණයකින් දකින්න. මොකද ඒ ගැනත් ඔබටම ස්වයං අවබෝධයක් තියෙනවා කියලා මම ඉතා දැඩිව විශ්වාස කරන ඔබේ කවි එකතුව බැලුවොත් 45 වෙනි පිටුවේ ඔබ පටන් ගන්න කවිය හරි ලස්සන පද හතරක් තියෙනවා. ජාත්‍යන්තරවාදයේ කැප් එකේ රතු තරු දිලේ ලැප් එකේ පෝස්ටර් අලවද්දි ලැට් එකේ ඔලු පලාගෙන ලෙෆ්ට් එකේ. මොකද්ද මේ ලෙෆ්ට් එක? එතකොට ඇත්තටම මිනිස් වෙනුවෙන් අරන් යන ලෙෆ්ට් එක මේකද? මොකද්ද අපිට ඒ ගැන කතා කරන්න තියෙන්නේ කියන ප්‍රශ්නේ නැද්ද ගැටපි? ජාත්‍යන්තරවාදය කැප් එකේ. නේද? ජාත්‍යන්තරවාදී වගේ අදහසක් අපිට එනවා. චේ සහෝදරයා වගේ දාපු කැප් එකක් අපි පළඳිනවා. ඒ විලාසිතාවක් තියෙනවා. අපි ওই කවියෙම ආවොත් ඊට පස්සේ රතුතරු දිලේ ලැප් එකේ ලැප්ටොප් එකේ අපිට සමාජ මාධ්‍ය ජාලවල සංකේතාත්මකව ගත්තොත් සමාජ මාධ්‍ය ජාලවල එක එක જાතිය රතුතරු දිලෙනවා. ඊට පස්සේ කියනවා පෝස්ටර් අලවද්දි ලැට් එකේ. ඔව් ලැට් එකේ පෝස්ටර් ඇලෙව්වත් අපි තුන් කොහේ හරි පොදු ඇසිකිලියක පෝස්ටරයක් ඇලෙව්වත් ඔලු පලා ගන්න අපි ලෙෆ්ට් එකේ. ඒකේ මම එතනදී විවේචනය ගේන්නේ වාම සංවිධානවලට අපි ජාත්‍යන්තරව එකතු යුතුයි කියලා කියනවා. ජාත්‍යන්තරවාදය ගැන කතා කරන හැබැයි අපි ටවුන් එකේ පොදු වැසිකිළියේ පෝස්ටර් අරගෙන ගන්නකොට ඔලු පලා ගන්නවා නම් අප තුල වාම උරුමය තියනවාද කියන ප්‍රශ්නේ තමයි මම ඇහුවේ. එතකොට ඔක අහන්නත් හේතුවක් තියෙනවා. ඉතින් ඔය වාමාංශික පක්ෂවල මෑත කාලීන ඛණ්ඩනයන්ගෙන් පස්සේ ඒ කැඩුණු කොටස් ගැටෙනකොට ඒ ගැටුමේ කම්පනය විසින් අපට අපාතින් මෙවැනි කවියක් ලියුණා. හැබැයි එදා අපි ඒ කම්පනය පිට කරා. ඊටම සංස්කෘතිකමය කෝණයකින් විවේචනය කරා. ඉතින් දැන් අද අපි හිතනවා එදා අපි කරපු විවේචනය සහ අනිත් පැත්තෙන් විවාම ප්‍රගතිශීලීන්ගේ සමගිය පිළිබඳ කරපු ප්‍රාර්ථනය විවේචනය හරිතැනටත් ගිහින් ප්‍රාර්ථනයත් යම් ආකාරයක දලුලමින් තිබෙනවා. ඒවා දැන් ඔය 2011 ඊට 2013 කැරැල්ල සංගරාව ඊළඟට ඔය පොත ලියපු කාලය දැන් ඔහොම එනකොට දැන් අවුරුදු ගණනකට පස්සේ අපිට යම් ආකාරයක හොඳ සලකුණු ඒ වාම කණ්ඩායම් පක්ෂ වලින් එකිනෙකා සමග අපි ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් සටන් බිම්වල එකිනෙකාට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා නේද? පරසතුරුව හිටියා වගේ පෙනුණු කඳවුරු අතරින් පුංචි බලාපොරොත්තුවේ සංඥා දැල්වෙමින් පවතිනවා. එතකොට මේ පැත්තෙන් කියන හරි අපිත් වැඩ කරන්න ලෑස්ති එක ප්‍රජාතන්ත්‍රවාදයක අනිත් පැත්තෙනුත් කියලා. ඉතින් මං කියන්නේ අපවැනි වාම ප්‍රගතිශීලී සමගිය ප්‍රාර්ථනා කරන උදවියට ආස්වාදයක් එක.
මම හිතනවා අනාගතය හොඳ වෙයි කියලා. කවි පොතකම නමකින් මේ වෙනත් කවියෙකුගේ කවි පොතක නමකින් හෙට එච්චර කලවර නැහැ කියලා අපි හිතනවා. දැන් ඔබ කාලයක් දේශපාලනිකව නියෝජනය කරා ඔබේ අදහස් පද්ධතියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය. දැන් ඔබ ඊටාම තීරණාත්මකව අපේක්ෂකෙක් විදියට ඇතුල් වෙලා තිනවා ජනතා විමුක්ති පෙරමුණ විසින් සැලකිය යුතු ප්‍රමාණයකට නායකත්වය දෙන පුළුල් මේ ජාතික ජන බලවේගය කියන කඳවුරට කැටපේ. එතකොට මම අහන්නේ මේ ඊටාම ඍජු ප්‍රශ්නයක්. ඔව්. අපි මේ අසාධාරණ ප්‍රශ්නයක් නෙමෙයි කියලා මම හිතනවා. සහ ඒ ප්‍රශ්නේ ඇතුලේ මට තේරුම් ගන්න උවමනා කාරණය ඇයි ඔබ මෙතනට එන්නේ කියන එක විතරයි. ඒක විවේචනයකට ගේනව නෙවෙයි. හරි හරි. අවශ්‍ය මේ අවස්ථාවල දේශපාලනිකව ස්ථානගත වීම ඕන පක්ෂයක තේරුම් ගන්න පුළුවන්. අපි මේ සීල ව්‍යාපාරයක් නෙවෙයිනේ දේශපාලන ව්‍යාපාර කරන්නේ. පැහැදිලිව. ඔබේම කවිපතේ කවියක් මම ගන්නවා මේ 18. ඔව්. උතුරට පානක්වත් බෑ දකුණට ගානක්වත් නැහැ. ඔව්. මේක ඔබේ හෘද සාක්ෂිය නම් ජවිපේ නායකත්වය දෙන කඳවුරක අපේක්ෂකෙක් විදියට එද්දී එක යම් බලපෑමක් උනේ නැද්ද ඉතිහාසය දිහා හැරලා බලද්දී? උතුරට පානක්වත් නැහැ දකුණට පානක්වත් බෑ දකුණට ගානක්වත් නැහැ කියන අදහස අපි ගත්තේ උතුරේ ජනයාට Tamanගේ හෘදය සංවේදී කම්පනයන් පිටකිරීමේ අයිතිය පානක්වත් දැල්වා පිට කරන්න අයිතිය නොදුන් යුගයක් තිබුණා. එතකොට දකුණකේ අපි අදහස් කළේ අපහු මේ උතුරේ නොවන එතන මෙපිට මේ ජනයා ඒ ගැන සවිඥානික නැහැ කියන අදහස. දැන් අපි මේ දකුණේ දේශපාලන ව්‍යාපාර Tamanගේ අතීත විරුවන් සමරනවා. නමුත් විරුවන් සමරීම කෙසේ වෙතත් දරුවන් සමරීමවත් අහිමි වෙලා තියෙන උතුරේ මව්වරුන්ට විරුවන් සමරීම පිළිබඳ කතිකාවල වෙන එකක් නේ. ඒකට යම් ආකාරයකින් ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන වගකීමක් නැද්ද මේ සංදර්භයේ ගොඩ නැගෙන්න කියන එක? ජවීපේ පමණක් නෙමෙයි තරිඳු. ඒ කියන්නේ ආම ව්‍යාපාරය පොදුවේ ගත්තත් අපද සහිත ඉතිහාසය තුළ ජාතිකවාදයේ නැගීම් වලට අපි අලගු තියලා තියෙනවා. ඔව් අලගු තියලා තියෙනවා. උර දීලා තියෙනවා. ඒක තමයි ඇත්ත යථාර්ථය. නමුත් දේශපාලන ව්‍යාපාරයකට අපි හිතමු වැරදුනා කියලා යම් ආකාරයක යම් තැනක ඒ දේශපාලන ව්‍යාපාරය අහෝසි කරලා කඩේ වහලා දැන් වැඩේ ඉවරයි එහෙම යන්න බෑ. එතකොට ඒක නැවත දේශපාලනිකවම නිවැරදි කරගන්නත් පුළුවන් භාවිතාවෙන්. ඉතින් මම හිතනවා එක පැත්තකින් සභාග දේශපාලනය අනෙක් පැත්තෙන් ඔය ජාතිවාදයට නෑකම් කියන දේශපාලන තීන්දුව తీරන වැනි දේවල් වලට සහතික ලෙස සමුදීලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ හැටියට. ඒකෝ ජාතික ජන බලවේගය කියන්නේ ජවිපෙද සහිත ඔබ කිව්වා වගේ පුළුල් සංවිධානයක්. ඉතින් මේ සංවිධානයේ ප්‍රතිපත්තිවල ජාතිවාදය නැහැ. මේ සංවිධානයේ ප්‍රතිපත්තිවල මේ සභාග දේශපාලනය නැහැ. ස්වාධීනව වඩාත් පුළුල් මහජන ව්‍යාපාරයක් හදන්නේ කොහොමද කියන එක සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ අපි හැමෝම ඉන්න හැමෝගෙම අයිතීන් වලට හැමෝගෙම අභිලාෂයන් වලට ගරු කරමින් ඔවුන් එකිනෙකා අතර සංවාද දේශපාලන සංවාදය අවුලවා ගන්නේ කොහොමද කියලා කල්පනා කරන සංවිධානයක් තමයි ජාතික ජන බලවේගය. ඉතින් මම හිතනවා ඔබ කියවු දේශපාලන තීන්දුව తీරන යම් පක්ෂවල අපි වැඩ කරා. ඒ වගේදී දේශපාලන සහ සංවිධාන ප්‍රශ්න මතුවෙලා අපි ඒවයින් යම් ප්‍රමාණයකට ඈත් වුණා. නැවත අපි ජාතික ජන බලවේගය කියන අවකාශය අපි වැඩ කරමින් ඉන්නවා. මට මතු කරන්න ඕනේ මෙන්න මේ කාරණාවක්. දැන් දේශපාලන මතිමතාන්තර අභිලාෂයන් වෙනස් වුණා කියලා මම ඒ පක්ෂ හෝ සංවිධාන සමග ආත්මීයව රණ්ඩු වෙලා තරහ වෙලා ඉලව් මගුල් ඉදිරිවාදී තත්වයක නැහැ. ඒ ක්‍රමේ පරණයි. ඉතින් මම හිතන්නේ අපි මේ කාලේ අපි ආදරේ දේශපාලනය කතා කරනවා. දේශපාලනිකව නිවැරදි දේ දැක්කම ඒ පක්ෂ එක්ක මගේ කලින් තිබුණේ මොන රණ්ඩුවද දේශපාලන රණ්ඩුවද ඒක නෙමෙයි. හරිතන අපි මෙහෙම හිට ගන්නවා. ඉතින් මම හිතනවා මේ ඒ නිසා ජාතික ජන බලවේගයේ දේශපාලනය කිරීමයි අපේ ප්‍රතිපත්තිමය ස්ථාවරය අතර පරස්පරයක් නැහැ කියලා. දැන් විශාල වශයෙන් කතා බහට ලක් වෙන මේ වෙලාවේ ස්ලෝගන් එක තමයි තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු. කවුද ඇත්ත මිනිස්සු කියන ප්‍රශ්නයක් තියෙනවනේ මේ රටේ මිනිස්සුන්ට. මේ කියන ඇත්ත මිනිස්සු ඇත්තටම අඳුර ගන්න පුළුවන්ද? එක. දෙවෙනි එක ඔය කියන මිනිස්සු ඇත්ත මිනිස්සුද?
කියන එක මේ දේශපාලනයේ ප්‍රතිවිරෝධී අදහසක් වෙන්න පුළුවන්. ඔතනදී මම කැටපේ කැමැති කාරණා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. එකක් තමයි දැන් ජාතික ජනබලවේගය වගේ පුළුල් පෙරමුණක් නිර්මාණය කිරීමේ සුබවාදී ධනාත්මක රේඛාව තමයි ජවිපේ වගේ එහෙම නැත්නම් ජාතික ජවිපේ වගේ වාමවාදී කණ්ඩායම් යම් කල්ට් එකකට නතු වෙලා එක පරිධියකට ගොනු වීම වළක්වා ගනිමින් පුළුල් අර්ථයෙන් මහජනතාව ඇතුළට යනවා. ඒක යම් ධනාත්මක බලපෑමක් තිබෙනවා. අනිත් පැත්තෙන් එන ප්‍රතිවිරෝධී තර්කයක් තමයි ජාතික ජනබලවේගයේ නියෝජනය කරන බහුතරයක් දිහා බලපුවාම බොහෝ විට කොළඹ කේන්ද්‍රීය සිවිල් සංවිධාන කේන්ද්‍රීය යම් කොළඹ බුද්ධිමය තීරුවක් කේන්ද්‍රීය පිරිසක් විතරද සහ මේ පිරිසට ප්‍රධාන පක්ෂ වලින් ලැබෙන්නේ නැති දේශපාලනික අනන්‍යතාවයක් ජාතික ජන බලවේගය හරහා ගොඩ නැගෙනවද? එතකොට මේ අනන්‍යතා අර්බුදයට පිළියමක් විදිහටද මේ ජාතික ජන බලවේගයේ ලයිස්තු පිරවෙන්නේ මේ අයගෙන්. ඒ වෙනුවට තව බොහෝ නිහාල් ගලප්පත්තිලා අපිට හොයාගන්න බැරිද වගේ කතාවක් එනවා. ඒ ගැන හිතුවොත් මොන වගේ අදහසක්ද තියෙන්නේ? මම මේක සුබවාදී අසුබවාදී නෙමෙයි, නමුත් විවෘත කළොත් ඒ වගේ පුළුල් මහජන අවකාශය හදනකොට තරඳු අපිට මෙහෙම විවෘතව ඉදිරියට යන්න වෙනවා. එතකොට දැන් ඔබ කියන සමාජයේ පවතින යම්කිසි අනන්‍යතා අර්බුද හෝ වෙනත් තත්ත්වයන් පිළිබඳ ගණන් බැලීමක් තක්සේරුවක් තියාගන්න ඕනේ. හැබැයි ඒ තක්සේරුව හෝ ගණන් බැලීම අපේ විවෘත භාවයට අපි බාධාවක් කරගන්න ඕනේ නැහැ. එතකොට නැත්තම් හැමදාම වෙන්නේ ඔය දෙක මැද්දේ උබතෝ කෝටි එක හිර වෙන එක දේශපාලන ව්‍යාපාර. ඉතින් මං අර අපි කලින් කතා කරපු ප්‍රශ්නක උත්තරය ගත්තොත් අපි කිව්වා අර අපි දිහා බලාගෙන සවිඥානිකව ඉන්න ඕනේ කියලා. එලියත් අපි දිහා බලනවනේ අපිත් අපි කැඩපත ගැන කතාව මෙතෙන්ටත් වළංගුයි. ඒතර ඒ අනන්‍යතා අර්බුද සම්බන්ධ කාරණා එනවනම් ඒවා විවේචනය කරන්න ස්වයං විවේචනය කරන සහ විවේචනය කරන්නත් අපි පසුබට විය යුතු නැහැ. හැබැයි එවැනි අනතුරක් හෝ එවැනි අවදානමක් තිබේ කියා අපි සමාජයට විවෘත වෙන එක නවත්තන්න ඕනේ නැහැ කියලායි මම හිතන්නේ. ඔබ කිව්වා වගේ වාම ප්‍රගතිශීලී සංවිධානවල තිබුණු නිකායික ගතිය අභිබවාගෙන ඒවා සැබෑ බහුජන පෙරමුණු බහුජන සංවිධාන බවට පත් වෙන හුස්ම ගන්න හුස්ම වැටෙන පණ ගැහෙන මිනිසුන් ඉන්න සංවිධාන ව්‍යාපාර බවට පත් වෙන්න නම් අපි අපේ දොර කවුළු විවර කළ යුතුයි. ඒ දොර කවුළු විවර කරනකොට මේ මල් සුවඳ පමණක්ම එන එකක් නැහැ. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒකට තමයි අපි අතර සංවාදය අවශ්‍ය වෙන්නේ. දේශපාලන සංවාදය නිරන්තරයෙන් අවශ්‍ය වෙන්නේ. මේ එන දේවල් ඒ දොරෙන් ඇතුළු වෙන දේවල් කොහොමද අපි මේ ව්‍යාපාරයට ධනාත්මක විදිහට උපයෝගී කරගන්නේ කියන සංවාදයේ සාකච්ඡාව වුණ වෙන්නේ. එතකොටයි එන දේවල් වලට බයේ දොර නොහැර ඉන්න නම් බෑ. අනිවාර්යයෙන්. 2015 දේශපාලන පෙරළිය සම්බන්ධයෙන් පොඩ්ඩක් අදහසක් පොඩ්ඩක් අපි ආපහු හැරලා බැලුවොත් ඔබ ලිව්වා ගීතයක්. ඒක මුළු රටම දන්නවා. මම හිතන්නේ ඒක වැඩිම සාකච්ඡා ප්‍රමාණයක ඔබෙන් අහන්නත් ඇති ප්‍රශ්නයක් වෙන්නත් ඒක. ඔව්. රටකට ඕනේ අපමණ අගයක්, හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්. ඔබ ඉතා පැහැදිලිව ඔබේ අදහස කිව්වා පළවෙනි පදේ සම්බන්ධයෙන්. ඔව්. තාම අපමණ අගය ලැබිලා නැහැ. බාරගත්ත මිනිස්සු දුන්නේ නැහැ. ඒක අපිට කරන්න දෙයක් නැහැ. අපි මේ වෙනුවෙන් වැඩ කරනවා කියලා. මම මේ පදේ පොඩ්ඩක් පැත්තකින් තියලා දෙවැනි පදේ හිතකට ඕනේ මෛත්‍රී යුගයක්. මෛත්‍රී යුගයක්. ඔබ අදහස් කළේ මෛත්‍රී යුගයක් කියන එකේ මොකක්ද? ඒක පුද්ගලවාදී තැනකින්ද බෞද්ධ අදහසකින්ද? හරි පැහැදිලි. ඕනේ හරි පැහැදිලිනේ. දැන් ඔකට මට ඕනනම් කියන්න පුළුවන් මෛත්‍රී යුගයක් කියලා මම අදහස් කරේ මේ මෙත් වඩන යුගයක් වගේ එකක් කියලා. වචන වලින් සෙල්ලමක් දාන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වුණේ මෛත්‍රීපාල සිරිසේන කියන මේ දේශපාලඥයා. එතකොට මෛත්‍රීපාල සිරිසේන කියන දේශපාලඥයාගේ නමේ මුල් කොටස තමයි මෛත්‍රී. එතකොට ඒක තමයි අපි මූලිකව ගත්ත අර්ථය. එතකොට මෛත්‍රී එයානේ මේ එයාගේ දේශපාලන ව්‍යාපාරයට මේ ගීතය ලියන්නේ. අතර මූලිකව එන්නේ මෛත්‍රී යුගය කියපුවා ඒ හැඟවුම තමයි. ඒක කොලේ වහන්න ඕනේ නැහනේ. ඒක කැම්පේන් සෝන් එකක්නේ. හැබැයි ඒ ගීතේ සමස්තාර්ථය ගත්තොත් ඒකයි මම නිතර කියන්නේ. මේ සමස්තාර්ථය තුල අපි තාම ඉන්නවා. උදම් රලක්සේ නැගී අදම් බිඳින්නට එන්න කියලා තමයි අපි අද තායාචනා කරන්නේ. ඉතින් ඒක එක්තරා දේශපාලන තීරණයක් 2015 කියන්නේ. 2015 කියන්නේ මම හිතනවා මෙරටේ වාම ප්‍රගතිශීලී බලවේග පවා ඔටෝ ගියර් දාපු මොහොතක්. ඉස්සරහට පැනලා බැට් කරන වෙලාවක් තියෙනවා. පසුපාදේ ක්‍රීඩා කරන වෙලාවලුත් තියෙනවා. ඒක එවැනි මොහොතක් කියලා මම හිතනවා.
ඒ ගීතයේ සමස්තාර්ථය අදටත් වළංගුයි. 2015 බලපෙරළියෙන් පස්සේ ඔබේ දේශපාලනයට යම් නියෝජනයක් ලැබෙනවා ITN එකේ. ගොඩක් වෙලාවට මම දැකලා තියෙන දෙයක් තමයි මේ ආණ්ඩු පෙරළි බල පෙරළි වලින් පස්සේ තනතුරු වලටපත් වෙන අය පස්සේ සෑහෙන උත්සාහ කරනවා මේ අපි දේශපාලනය කරේ නැහැ. අපිට ලැබුණේ අපේ ගැළපෙන නිසා. අපිට ලැබුණාට අපි අය කියපු දේ නෙමෙයි කරේ වගේ ඉතාලම මං කියන්නේ ඒවා ඉතාලම ආදේශපාලනික අදහස් කැට. ඔබ ඇත්තටම ITN එකේ දේශපාලනය කළාද නැද්ද? නෑ කිව්වොත් ඔබේම වාක්‍යයක් මං ගේනවා. හැබැයි මම ඒක ඉස්සෙල්ලා දාන්නේ ඔබේ අදහස දැනගන්න කැමතියි. මෙහෙමයි. දැන් මට ඔක හරියටම පැහැදිලි කරන්න ඔබ ප්‍රශ්නේ හැවේ 2015න් පස්සේ කියලානේ. දැන් සාමාන්‍යයෙන් ආණ්ඩුවක් පෙරළුනාම ඒ ආණ්ඩුවට උදව්පදව් කරපු උදවියට දඩබඩ ගහලා තනතුරු ලැබෙනවා. ඒක අපි දන්න දෙයක්. හැබැයි 2015 ආණ්ඩුව පෙරළීම් පස්සේ ITN එකට මම ගියේ නෑ. මම යන්නේ 2016 හෝ 17 වගේ අවුරුදු දෙකකට විතර පස්සේ. හරිද? එතකොට දැන් මොන හරි තනතුරු තානාන්තර තාන්නමාන්න පඳුරු පහක් කුඩන් මේ ගන්න සන්දර්භයක නම් අපි යන්න ඕනේ. ඔව් 2015 මේ ගාවට ගිහලා අනේ අපිට මොන හරි දෙන්න අපි එහෙම ඉල්ලුවේ නෑ. ඔය ගීත ලියන්නවත් මොනවටවත් සත පහක් අරගෙනත් නෑ. ඒ හින්දා එහෙම වන්දි ඉල්ලලා නැහැ. එහෙම වන්දි ඉල්ලලා නැහැ දේශපාලනය කරලා. ඊට පස්සේ ඒක නිශ්චිත දැන් මම මාධ්‍යවේදියෙන්නේ. ඒතර මම පිගන් සංස්ථාවේ හරි කණිජවැලි සංස්ථාවේ හරි දුරයක් දරුවේ නෑ. ඒතර මංගල සමරවීර ඇමතිවරයා ජනමාධ්‍ය ඇමති වෙලා ඉන්නකොට මම ඒවකට සත්හඬ පුවත්පතේ වැඩ කරේ විශේෂාංග කර්තෘවරයා හැටියට. සත්හඬ පුවත්පතේ මම වෙනත් පෞද්ගලික ගැටලු කිහිපයක් නිසා මම ඉවත් වෙනවා. ඒතර ඔන්න ඔය කාලවකවානුවේ මංගල සමරවීර ඇමතිවරයාගෙන් ආරාධනයක් ලැබෙනවා ස්වාධීන රූපවාහිනී ක්‍රියාකාරී අධ්‍යක්ෂක දුරේ දරමුද්ද කියලා. ඒතකොට මම ඒකේ එමෙතිවරයා සමග තිබුණු මූලික සාකච්ඡාවේදී ලියා ගන්නවා කරුණු මොකද්ද ඒක කරන්න තියෙන කාර්යභාරය කියලා. ඔබ කියන එක විශාලාර්ථයෙන් ගත්තොත් හරි එතන දේශපාලනයක් කරන්න තියෙන හැබැයි ඒ දේශපාලනය මංගල සමරවීර එමෙතිවරයාගේ පක්ෂයේ දේශපාලනය වුණේ නැහැ. ඔක තමයි කතාව. ඒ කියන්නේ එතනදී අපි දැන් මම නිරන්තරයෙන් කියන දේ තමයි අපි එම තනතුරු දරන කාලේ එම නාලිකා තුල ජාතිවාදී අගම්වාදී කිසිදු රූපයක් නාදයක් අපි විකාශනය කළේ නැහැ. ඒක තමයි ඔබ කරපු දේශපාලනය. ඉතින් ඒක දේශපාලනිකයි. හැබැයි අපි ඒ පක්ෂවල දේශපාලනය කරන්න ගියේ නැහැ. එතන තමයි වෙනස. ඉතින් ඒ පක්ෂවල දේශපාලනය කරා නම් දැන් ওই දින 51 කාලය ව්‍යවස්ථා අර්බුදයවනේ. ඒතර ඒ අර්බුදයත් සමග මා එතනින් නතර වෙනවා. හැබැයි ඔබට මතකද දින 51න් පස්සේ නැවතත් එවකට තිබුණු ආණ්ඩුව බලය ස්ථාපිත කරගන්නවා. ඒ බලය ස්ථාපිත කරගත්තට පස්සේ ඉන්නේ ඒ ඇමතිවරයාමයි. හැබැයි අපි ආපහු යන්නේ නැහැ. ආනේ දැන් හරි අපේ ආණ්ඩුව ආවා ආපහු කියලා මේ අපි ආපහු ගිහිල්ලා අර පුටු බදාගන්නේ නැහැ. මොකද අපි පෞද්ගලිකව අපි දන්නවා යම් වෘත්තීය පරිච්ඡේදයන් අවසන් කරන්න ඕනේ කොයි තැනින්ද කියලා. ඉතින් ඔබ අසෝ ප්‍රශ්නයට මට කියන්න තියෙන්නේ ඔව් දේශපාලනය කරා. හැබැයි ඒ පක්ෂවල දේශපාලනය නෙමෙයි අපේ දේශපාලනය. ඔව් මම නියෝජනය කර දේශපාලනය. හැබැයි ඒකත් සර්ව සම්පූර්ණ වශයෙන් එතන විප්ලවවාදී ලෙස මේ ඒ රාජ්‍ය මාධ්‍ය තුල මහා විප්ලවීය මේ භාවිතාවක් කරා කියනවා නම් ඒකත් බොරු. එහෙම මං කියන්නේ ඒක එච්චර අතිශයෝක්තියට එන්න ඕනේ නැහැ. හැබැයි ඒ ලයින්ස් වල යන්න පුළුවන් උප්පරිම කට්ටකාගෙන අපි කරා. අර ITN එකේදී ඔබ කියවනේ මේ ජාතිවාදයට සම්බන්ධ කිසිම නාදයක් රූපයක් කිසිම ආකාරයකින් ප්‍රකාශ වුණේ නැහැ කියලා. ඉතා පැහැදිලිව ඔබේ දේශපාලන ස්ථාවරයේ ජාතිවාදයට පටහැනි ජාතිවාදයට විරෝධී තැනක. එතනින්ම ඔබ අර මතක් කරන කාරණාවට ආව ජාතිවාදය වෙනුවට රටට ඕනේ ජෝතිවාදය කියන එක. ඔව් අපි ජෝතිවාදය කියලා අදහස් කරන්නේ සමගිය නේද? දැන් HR ජෝතිපාල මහත්මයා සමගියටත් වඩා ඒකේ තියෙනවා මේ ප්‍රේමණීය දරා ගැනීමක්. සමගියටත් එහා ගිය එකක්. HR ජෝතිපාල මහත්මයාගේ ජීවිතය ගැන අපි කතා පුවත් අහලා තිනවා. එතුමා නිතා හෘදයාංගම මිනිහෙක්. එතකොට අර මාලිගාවත්ත ෆ්ලැට් එකේ ඉන්නකොට මේ මිනිස්සෙක් ආවට පස්සේ අපි දන්න මේ ෆ්ලැට් එකේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැල ඔක්කොම ඉන්නවා. හරිද? මිනිස්සෙක් ආවට පස්සේ අඳින්න ඇඳුමක් නැහැ කියලා තුවා හැඳගෙන ඇඳන් හිටපු සරම දුන්නු මිනිහෙක් ජෝතිපාල කියන්නේ. එතකොට එහෙම සරම දෙනකොට එවනේ උඹ සිංහලද උඹ දෙමළද මුස්ලිම්ද බර්ගද මැලේ කියලා ඇහුවේ නැහැ. ඉතින් අපි
අපි ජෝතිට ආදරේ මුළු රටක් මේ මොහොතේ ජනප්‍රියම ගායකයා ජෝතිපාල මම විශ්වාස කරන විදිහට ජෝතිපාලට ආදරය කරනවා නම් අපි මුළු රටම ජෝති ජාතිවාදයට විරුද්ධ මිනිහෙක් නම් ඇයි අපි ජෝතිගේ ඒ අදහසට ජෝතිගේ හදවතට ආදරය කරන්නේ නැත්තේ? ඒ කියන්නේ මම කියන්නේ ජෝතිට ආදරය කරන කෙනෙකුට ජාතිවාදීක් වෙන්න බෑ. ඇත්තටම ආදරේ නම් ජෝතිපාලට. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටට ඕනේ ජාතිවාදය නෙමෙයි ජෝතිවාදය. අනේකා දරා ගැනීම අනේකාට ප්‍රේම කිරීමේ අසිරිමත් හැඟුම තමයි මේ රටට අවශ්‍ය. ජෝති වගේ මේ විශාල වශයෙන් මේ වැඩ කරන මිනිස්සුන්ගේ හදවතේ ගායකයෙක් බවට පත්වන ඔවුන්ගේ තොල්ලග මිමිනෙන ගායකයෙක් බවට පත්වන පුද්ගලයෙක් ඇයි වාම ව්‍යාපාරයක මේ අහුනේ නැත්තේ කියන එක ඔබ එක දවසක් මට මතකයි මතු කළා. ඇයි ඇත්තටම අහුනේ නැත්තේ ඒ වෙනුවට කපුගේ වගේ ගායකයෙක් වෙන්න ඇත්තේ ඇයි? ඔබ හිතන්නේ ඔබගේ අදහස අනුව කපුගේ පැමිණීම නරක නෑ ඒක හොඳයි. ජෝතිත් ආව නම් තවත් හොඳයි. ඉතින් මම හිතන්නේ දැන් එහෙම ඉක්මනට අර මේ වර්ගීකරණය කරගෙන කුට්ටි කරගෙන වෙන් කරගන්නවා වෙනුවට අපි අර මේ ජනයා වෙත යෝජනා කරන දේම කලාකරුවන් සහ කලාකෘති වෙතත් ඒ කියන්නේ යම් කිසි කලාකෘතියකින් ගෙඩිය පිටින් මේ අපනියෝජනය කරන දේශපාලන නියෝජනය නොවේ නම් එය අපේ එක නෙවෙයි ප්‍රතිගාමී කලාකෘතියක් කියලා ලේබල් එකක් කලවල පැත්තකින් තියනවාද? එහෙම නැත්නම් මේ කලාව ඇතුලේ තියෙන සියුම් තා හඳුනාගෙන ඒවා තුළින් මිනිස් ජීවිතය කියවා ගන්නවද කියන එකයි මම හිතන්නේ වැදගත්. ඒ වගේම තමයි කලාකරුවන් සම්බන්ධයෙන්ුත් අපි අර එක විට බැහැර නොකර මේ වර්ගීකරණය කරලා ලේබල් කරලා එක විට බැහැර නොකර ඔවුන් සමග සංවාදයක් හදාගන්න පුළුවන් නම් මම හිතනවා වැදගත් කියලා. ඉතින් මේ යුගයේ ජෝති ජීවත්ව සිටියා නම් අපි යනවා ජෝති මුණ ගැහෙන්න. එතකොට කැටමි දැන් තව කාරණයක් තමයි මේ ඔබේ අමු දේශපාලන කතන්දරයට අමතරව ඔබ ඇතුලේ තියෙන කලාව, සාහිත්‍ය, කවිය, කෙටි කතාව මේ සියල්ල තියෙනවා. එතකොට මේ ඒ කාරණාත් එක්ක තමයි මම මේ ප්‍රශ්නෙට එන්නේ. ඇත්තටම ආපහු හැරලා බැලුවොත් ලංකාවේ කලාව සහ කලාව වෙනුවෙන් දරපු උත්සාහය ලංකාවේ පුරවැසියෝ දේශපාලනිකව සවිඥානගත කරන්න සමත් වෙලා තියෙනවද? නැත්නම් ඒක වතුරේ ගියාද? එක්ක යම් පමණකට සාර්ථක වුණාද? ඔබේ අදහස මොන වගේ එකක්ද? අපි නිකන් ආපහු හැරලා බැලුවොත් මම හිතන්නේ නෑ වතුරේ ගියා කියලා. මොකද දන්නවද? ඒක හැමතිස්සෙම ආය අලුත් වෙන උදාහරණයක් හැටියට මාටින් වික්‍රමසිංහ දැන් අපි හෙළේ මහාගත්කරු කියලා හඳුන්වනවනේ. ඒතකොට සිංහල භාෂාවෙන් ලියු ලේඛකෙක් නිසා හෙළේ මහාගත්කරු කියන්න පුළුවන්. ඒක හරි. ඒ වගේම මම හිතනවා මාටින් වික්‍රමසිංහ හෙළේ නෙවෙයි මුළු ලංකාවෙම ශ්‍රී ලාංකේය මහාගත්කරු කියන්නත් පුළුවන්. මොකද ඒ ලියපු වියමන් වල දෘෂ්ටිය අදටත් බැලුවොත් මහා පුදුම මේ ලෝක දෘෂ්ටියකින් ලෝකයේ පිළිබඳ පුදුම විවෘත භාවයකින් ලියපු මිනිස්සෙක්. මම පෞගේ ඒ කාලේ මාටින් වික්‍රමසිංහන්ගේ පැරණි කෘති ටිකක් මේ කියව ගන්න අපහු කියවන්න බැලුවා. එතකොට මාටින් වික්‍රමසිංහ ආයෙත් අහු වෙනවා. අලුතෙන් හම්බ වෙනවා. ඒ කියන්නේ මීට කලින් හම්බ වුණු අමු නොවුණු මාටින් වික්‍රමසිංහ කෙනෙක් එයා කොච්චර මේ ලෝකෙ දිහා නූතන විදිහට බලපු මිනිහෙක්ද කියලා. හරිද? අපි දන්නවා මේ සාමාන්‍ය පෙළටවත් ඔහු ඇකඩමික් අධ්‍යාපනය ලැබපු නැති මිනිහෙක් නේ. හැබැයි වික්‍රමසිංහ ආයෙ අහු වෙනවා. ඒකින්දයි මම කියන්නේ කලාවේ ප්‍රයත්නයන් වතුර ගිහින් නැහැ කියලා මම කියන්නේ. ඒවා නැවත නැවත මතුවෙනවා. හැබැයි අර දැන් අපි බැලුවොත් සමහර නිශ්චිත මොහොතවල් අරගෙන මේක මේ අතරම නදීක ගුරුගේ සහෝදරයත් මේ අල්ලාප සල්ලාපයකදී මතු කරපු කාරණාවක් 70 දශකයේ බැලුවොත් ක්ලරන්ස් ඉන්නවා. ජෝතිත් මතු වෙනවා. හැබැයි එහා පැත්තෙන් මේ නන්දන මාරසිංහ විමුක්ති ගී කියනවා. කොයි වෙලාවකවත් මේ තුන්දෙනාගේ පතයන් එක තැනකට දේශපාලනිකව ස්ථානගත වුණේ නැහැ. 70 දශකයේ වගේ බැලුවොත් මේක ඓතිහාසික වරදක් දෙකෝ ඒක එහෙම තමයි වෙන්න තිබුණේ. නන්දන මාරසිංහ වෙනම විමුක්ති ගී කියද්දී සමාජයේ වෙන රැල්ලකට ජෝතිලා ක්ලරන්ස්ලා වෙන සින්දු කිව්වා. ඒක මොකද්ද? ඒක හිතන්න ඕන දෙයක්ද? කොහොමද කැට බෙදාගන්නේ? මම හිතනවා ජෝති ක්ලරන්ස් සහ නන්දන මාරසිංහ සහෝදරයාගේ විමුක්තිගී කණ්ඩායම එක වේදිකාවකට එන්න ඕනෙත් නැහැ. හැබැයි අපිට පුළුවන් වුණා නම් මෙන්න මෙහෙම දැන් ජෝතිපාල කියනවා මේ තම වාණිජයයි හඳුන්වන චිත්‍රපටයකට සංගීත මණ්ඩලයේ ප්‍රතිරාව නැංගූ නිර්මාණ ගී ශිල්පියාණෝ කියලා ගීතයක්. ඒ ගීතේ කියනවා මේ කුසගින්නේ හඬනා දිලින්දන් ඒ තමයි ඒ ඇස්සල තමයි කලාව තියෙන්නේ. හරිද? අර පාර ඇවිදින දාඩිය පෙරාගෙන ඇවිදින මිනිස්සු. හරි? ඒ ඇස්සල තමයි කලාව තියෙන්නේ. පුංචි දරුවෝ
හඬා වැටෙන පොඩි දරුවෝ කුසගින් ඒක යකින ප්‍රාකාර හෝරාජ සිහසුන් පවාලෝ වෙනසේවි ලෝකාන්තේ මේ ඔක්කොම නැති වුණත් කලාව තියෙනවා. හැබැයි නිල් පලිඟු වතුරේ ඒ වතුරෙත් තියෙනවා අර ලස්සන సౌందර්යයත් කලාව තියෙනවා. අර අඬන දරුවෙකුගේ කඳුලකත් කලාව තියෙනවා. ඒ එන්නේ ඒක අපිට අහු වුණා නම් මම කියන්නේ දැන් මාරසිංහ සහෝදරයාගේ විමුක්ති කණ්ඩායමට ජෝති එන්න ඕනේ. හැබැයි ජෝති සරත් දල්විස්ගේ සංගීතයට අජන්ත රණසිංහගේ පදවලට ලියපු ඒ ගීතය අපිට අහු වුණා නම් මම කියන්නේ මේ පාලම හැදෙනවා. අනිත් පැත්තෙන් ක්ලැරන්ස් ගත්තොත් දැන් ක්ලැරන්ස් විජේවර්ධන අර මාවතේ අපි ගීතය ඔබ අහලා ඇති අර මර දානේ පැරණි සිනමා හලේ කියලා කියන්නේ මේ ටවර් රංගහලේ. එතකොට ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේ අර ටවර් හෝල් එකට ගෙනල්ලා අර මාවතේ අපි කියලා පාරේ සින්දු කියපු මිනිස්සුන්ව ඒගොල්ලන්ට වෙනම ප්‍රසංගයක් තිබුණා. අන්තිමට මේ මිනිස්සුන්ට උනේ මාවතත් නැහැ. ප්‍රසංග වේදිකාවක් නැතුව ගියා. මොකද ඒ සංදර්ශනයෙන් පස්සේ ඒගොල්ලන්ට යන්නේ මන් නැතුව ගියා. මොකද ඊට පස්සේ ආයෙ ඒගොල්ලන්ට පාරට යන්නත් බෑ. මොකද ෂෝ වල සින්දු කියලා ඉන්නේ. ඒගොල්ලන්ගේ තත්ත්වය කියන්නේ වෙන තැනකින් ගිහින් තිබ්බට පස්සේ මුල් ගලවලා ආයෙ අතන පැලවෙන්න බෑ. එහෙම සින්දුවක් ක්ලැරන්ස් කිව්වා. හරිද? ඒතකොට ඒ සින්දුව අහුන්නේ නැහැ නේද මේ ව්‍යාපාරයට. මට හිතෙන්නේ මේ තුන්දෙනා එක ස්ටේජ් එකක සින්දු කියනවා කියන ප්‍රාර්ථනාව ලස්සනයි. හැබැයි මෙන්න මේ පාර්ශව තුනේ භාවිතාවන් තුන ගැට ගහ ගන්න පුළුවන් වුණා නම් එවකට වාම ප්‍රගතිශීලී ව්‍යාපාරවල සංස්කෘතික අංශයට මෙරට මීට වඩා ලස්සන රටක් වෙන්න නියමිතව තිබුණා. ඔය කලාව වශයෙන්ම මතුවෙන අනිත් කාරණා මම හිතන්නේ මේ ලංකාවේ ඉතාම විවාදාපන්න කාරණාවක් මේ සංස්කෘතිය. සංස්කෘතිය ආගම එකක්ද දෙකක්ද කියන ප්‍රශ්නෙත් ලංකාවේ දැන් මේ නිකන් මේ පහුගිය නූතන ඉතිහාසය දිහා බලපුවා මතුවෙමින් තිබෙන ඔබේ අදහස මොකද්ද? සංස්කෘතිය සහ ආගම මේ වෙලාවේ තියෙන මේ බැඳියාව මොන වගේද? මේක මොනතරම් දේශපාලනිකව ප්‍රක්ෂේපණය වෙමින් තියනවද මිනිස්සුන්ට එකිනෙකාව බෙදා වෙන් කරගන්න? සංස්කෘතිය විදිහට අපි මොකද අඳුරගෙන තියෙන්නේ? ආගමක් විතරද? ආගම කියන්නේම සංස්කෘතියක්. ඒ කියන්නේ ආගමික ශාස්ත්‍රූවරුන් පළ කළ මූලික අදහස මම හිතන්නේ කිසිදු ශාස්ත්‍රූවරයෙක් ආගමක් නිර්මාණය කරන අදහසක් කිව්වා කියලා. ඒ වුන් ලෝකයේ පිළිබඳ යම් දාර්ශනික අදහසක් ඒ තිබුණු ලෝකයේ සංවර්ධන තත්ත්වයට සාපේක්ෂව යම් දාර්ශනික අදහසක් ඉදිරිපත් කළා. ඒ වගේ ඉතා ඉදිරිගාමී තැන් තියෙනවා. ඉතා ඉදිරිගාමී තැන් අදහස් ඉදිරිපත් කරපු ශාස්ත්‍රවරු ඉන්නවා. හැබැයි මේ ශාස්ත්‍රවරයා අදහස් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හැදෙන ආගමික සංස්ථාව, ඒ ආගමික සංස්ථාව කාලයත් එක්ක ශිෂ්ටාචාරයත් එක්ක කල් ගත වෙනකොට ඔබ කියන ආගමික සංස්කෘතිය හැදෙනවා. ඒක වළක්වන්නත් බෑ. ඒක මං කියන්නේ මුකුත් නරක දෙයක්ුත් නෙමෙයි. ඒ ලෝකේ එහෙම තමයි පෙළ ගැහෙන්නේ. ඉතින් සංස්කෘතිය කියන්නේ අලුත් වෙන සම්ප්‍රදාය. එකපාරක් ඔය මම ඒක කලිනුත් සාකච්ඡාවකදී කිව්වා මේ ජයලත් මනෝරත්න ශූරීන් අප සමග කළ ඕද ෂෝල්ඩර් සාකච්ඡාවේදී කියනවා මේ විමල් අපි ගහන්න ඕනේ අපි ප්‍රහාර එල්ල කරන්න ඕනේ ගතානුගතිකත්වයට මිසක් සම්ප්‍රදායට නෙමෙයි කියලා. සම්ප්‍රදායට නෙමෙයි කියලා. සම්ප්‍රදාය අලුත් වෙනවා. අලුත් නව සම්ප්‍රදායන් අපි කියන්නේ නව සම්ප්‍රදායන් හැදෙනවා. හැබැයි ගතානුගතිකත්වය කියන්නේ මේ රට සමාජය මේ පස්සට ගෙනියන එකක්. ඒකට අපි ප්‍රහාර කරන්න ඕනේ. සම්ප්‍රදාය අධ්‍යයනය කරන සහ රකින්න ඕනේ. ඉතින් ওই දෙකත් පොඩ්ඩක් අපිට පැටලිලා තියෙන එක ලොකු සංවාදයක්. ඉතින් අනිත් පැත්තෙන් ඔබ අහපු ප්‍රශ්නේ ආගමික සංස්කෘතිය. ඉතින් මම කියන්නේ අපි ආගමේ ඕනෑම ආගමක ශාස්ත්‍රවරයා කියපු මූලික අදහස අරන් බැලුවොත් මම හිතන්නේ කිසිම ආගමක් සම්බන්ධයෙන් අපිට මේ බරපතල විවේචනයක් තියෙනවා කියලා. ඒ වුන් හැමෝම ඒ හැම අදහසක්ම ගෙනාවේ මේ ලෝකය යහපත් ලෝකයක් බවට පත් කරන්නනේ. ඒ කියන්නේ හැම ශාස්ත්‍රවරයෙක්ම කියනවා සාතන් අදහනා වගේ කල්ලි නෙමෙයි. බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ, මහමතුමා මේ හැමෝම මූලික වශයෙන් ලෝකේ ප්‍රධාන ආගම් මේ හැමෝම අදහස් ඉදිරිපත් කරේ මේ ලෝකේ යහපත් ලෝකයක් බවට පත් කරගන්න. ඒ ඔවුන් ජීවත් වුණු සංස්කෘතියෙන් තුළ ඔවුන් ජීවත් වුණු ලෝක භූගෝලීය තත්ත්වයන් අනුව නේද? ඒවා ඔවුන් ලෝකයට ඉදිරිපත් කළා. ඉදිරිපත් කරාම ඊට පස්සේ තමයි මේ ආගමික සංස්ථා පෙළ ගැස්ම හැදුනේ. මම කියන්නේ ඔයක දෙකක් කියලා. අපිට සියලු ආගමික ශාස්ත්‍රවරුන්ගේ මරණයෙන් පසු ඒ සේවය කළේ ආධ්‍යාත්මයට නොව දේශපාලනයට වගේ එකක් තමයි පසු කාලෙම වුණේ. පැහැදිලිවම. හැබැයි ඒ කියන්නේ ආධ්‍යාත්මයට සේවය ගන්න බෑ කියලා එකක් නෑ. ඒක ඒ රාජ්‍ය පාලකයින්ට
විතරක් ලියලා දුන්නු දෙයක් නෙමෙයි. අපිට බැරිද බුදුදහමේ හරයන් වෙත යන්න? අපිට බැරිද කිතුදහමේ හරයන් වෙත යන්න? ඒ හරයාත්මක පද්ධතීන් වල මහ පුදුම මේ අසිරිමත් කලාපයන් තියෙනවා. මම කියන්නේ ඔය ආගම්යයි අපි හඳුන්වන සංස්ථා සම්බන්ධ විවේචනය හෝ ਵਿਚාරය එසේ තිබියදී ආගමික ශාස්ත්‍රවරුන් ඉදිරිපත් කළ අදහස් තුලින් අපිට මේ ලෝකයේ වෙනස් කිරීමේ ගමනට බොහෝ දේ ගන්න තියෙනවා කියලා මම විශ්වාසයි. ඔබේ අදහස් මම හිතන්නේ ඉතාම වැදගත්. මොකද මේ කියපු ටිකම ඉතාම වැදගත්. මොකද ඔබ නියෝජනය කරන දේශපාලන වටපිටාව හැම තිස්සෙම ප්‍රහාරයට ලක් වෙන්නේ නිරාගමික. ඒක නිරාගමික කියලා දැන් අපි කියන්නේ අපි දිගටම ගෙන ආපු අදහස මේ රාජ්‍ය එහෙම නැත්නම් මොකක් හරි මේ ඒ රාජ්‍ය සහ ආගම අතර තිබෙන සම්බන්ධය ඒක දෙකක් වෙන්න ඕනේ කියලා. ඒ මිසක් මිනිසුන්ට ආගම අදහන්න එපා කිව්වේවත් එහෙම අදහසක අපි නැහැ. ඒක අපි කියපු අදහස විකෘති කිරීම. සියලු ශාස්ත්‍රවලට ගරු කරන්න ඕනේ, සියලු ආගම් වලට ගරු කරන්න ඕනේ. ඒ ආගම් අදහන මිනිස්සුන්ට බාධා කරන්න හොඳ නැහැ. ඒවට ඉඩ දෙන්න ඕනේ. ඒතකොට ඒවා සම්බන්ධ අපේ ਵਿਚාරය අපි ඔවුන් සමග සාකච්ඡා කරන එක වෙන දෙයක්. ඉතින් හින්දා අපි කියපු දේ වෙනුවට වෙන දේවල් සමාජගත වෙන එක වළක්වන්න අපි නැවතත් අපි හරි දේ ඉස්සරහට වඩා හොඳින් කියන්න ඕනේ. ඕකෙම ඉතා කුඩා දිගුවක් විදිහට මේ ඔබගේම දීර්ඝ කවි පන්තියක අවසාන පද 4 ගත්තොත් මේ මම කැමති එක මොන අදහසින්ද ගෙනාවේ කියලා දැනගන්න. අතීතෙත් අඹරවන නීතියක් ගේමු. අතීසාරයට අමුඩ වරහන් ඇතුලේ කහපාට ගහමු. සාදුලා එන්නකෝ කලා පොලිසිය අරන් අම්මපා ගහනවා ධාතු රැස් කර තොරන්. ඔය කවි කියවන කෙනෙකුට ඕකේ මම මොකක්ද නිකන් අර රූපක වශයෙන් අදහස් කරන්න කියලා තේරෙනවා. අපි ඕකේ විරෝධය පළ කරලා තියෙන්නේ තරිදු මේ කියන්නේ ඔය ආගමික කඩතුරාවන් වලට මුවා වෙලා කලාව වාරණය කරන්න එන උදවියට ඒ සංස්කෘතික කල්ලි වලට එහෙම මිසක් ආගමික මේ මතයක් අදහන හෝ ජන කොට්ටාසයකට නෙමෙයි. අපි දන්නවා යුරෝපයේ වතිකානුව වගේ ගත්තහම මිනිසුන්ට ලියන්න කියන්න නිදහස දුන්නේ නැහැ. ඒ කියන්නේ වතිකානුව අනුමත කරන නිර්මාණ තමයි එක යුගයක යුරෝපයේ සමාජගත වුණේ. ඒ කියන්නේ ආගමික සංස්ථාව තමයි තීරණය කරේ මේ මොනවද ලියන්න ඕනේ, මොනවද හදන්න ඕනේ, මේ නාට්‍ය මොනවද හදන්න ඕනේ, ඔපෙරා මොනවද ලියවෙන්න ඕනේ කවි කියලා. ඉතින් ඒ වගේම බුදුන් වහන්සේ කිසිදා නොවදාළ මේ මනස්ගාත ටිකක් උන්වහන්සේගේ මුවින් කිසිදා පිට නොවූ විකෘති අදහස් ටිකක් කරපින්නාගත් ඇතැම් උදවිය මේ කෙටි කතාවක් ලිව්වහම මිනිහෙක්ව හිරගෙට දක්වන්න හදනවා. එහෙම නැත්නම් සින්දුවක යම් කිසි තියෙන පොඩි කොටසකට ඒකට එරෙහි වෙන්න හදන මේ අපේ ආගමට මේ අපහාසයක් කරේ මේ කියලා. ඉතින් මේ සාහිත්‍ය නොදන්නා, සාහිත්‍ය යෙදුම් නොදන්නා, සමහර දැනගෙනත් නොදන්නාසේ සිටින්නා මෙවැනි සංස්කෘතික අධිකාරියවාදී කල්ලි වලට අප තුළ තිබෙන විරෝධය දැනුත් ඒ විදිහටම තියෙනවා. ඔවුන් තමයි අපි විවේචනාත්මක ඔය කවියෙන් ඉලක්ක කරලා තියෙනවා. මට මේ ඔබේ කවි පොතෙන් එළියට ඇවිල්ලා වෙන දෙයක් කතා කරන්න මාර අමාරුයි. මේ කියන්නේ අවසාන වශයෙන් මේ අවසාන පිටේ මේ කවි පොතේ තියෙන අවසාන පිටේ අවසාන පද 4ට මම ඉතාම කැමතියි. මේක මම හිතන්නේ ඉතාම මේ දේශපාලනික පද 4ක්. සිල්ගත් දූපතක දකුණෙන් වමෙන් නැහෙන ගායනේ. ගල් ගස්සන්ට එන්න අවි රැගෙන කවි රැගෙන ධාරණේ. මල් පිපේ තල් කරටි වල පවා ප්ලාස්ටික් සල්වනේ. සිල්ලර වෙලෙන්දුන්ට අකැපද ශුද්ධ වූ දේශපාලනේ. මේ සිල්ලර වෙලෙන්දු එක්ක ඔබ කරන්න යන දේශපාලනේ අවසාන අරමුණ මොකක්ද? සිල්ලර වෙලෙන්දුන්ට කියලා අදහස් කරේ අපි හැමෝම විකුණන මිනිස්සු. ඒ කියන්නේ විකුණන එකෙන් කියන අදහස් කරේ අපි දේශපාලනිකව අපේ මතය විකුණනවා කියන එක නෙමෙයි. අපි හැමෝටම කොහේ හරි තැනක වැඩ කරන්න වෙලා තියෙනවා. ඔබට මට මේ බලන හැමෝටම අපි කැමති අකමැති තැන්වල වැඩ කර අපේ ශ්‍රමය තමයි අපි විකුණන්නේ. එතකොට මේ එහෙම විකිරෙන මිනිස්සුන් අතර මේ සුද්ධ වූ රැකියා කියලා જાතියක් නැහැ. මම අර මුලිනුත් කිව්වේ මේ ගුරු වෘත්තිය හොඳයි ඇඩ්වර්ටයිසින් නරකයි එහෙම කියලා එකක් නැහැ. ඒ කියන්නේ මේ හැම දෙයක්ම සමාජයේ ඇතුලේ තියෙන දේවල්. මේ සමාජය ඇතුලේ තියෙන දේවල්. ඇඩ්වර්ටයිසින් හරි එහෙම නැත්නම් මොන හරි ඉවෙන්ට් කරන අයට දේශපාලනේ කරන්න බෑ එහෙම කියලා දෙයක් නැහැ. අපි හැමෝටම දේශපාලනය කරන්න අපි හැමෝගේම ආත්මය තුළ දේශපාලනය තියෙනවා. අපි හැමෝම මුහුණ දෙන ප්‍රශ්න දේශපාලනිකයි. ඒ ප්‍රශ්න වලට අපිට දේශපාලන උත්තර හොයන්නම වෙනවා. එහෙනම් කැප නැහැ, කැපයි.
ඒක තමයි මේ මොහොතේ අපි ජාතික ජනබලවේගයේ මහමැතිවරණ ඉදිරිපත් වෙන්නේ දේශපාලන ගමනේ මැතිවරණ ක්‍රියාදාමයේ පියවරක් හැටියට. මිනිස්සු වෙනුවෙන් සමාජය වෙනුවෙන් ඔබ දරන කැපකිරීමට උත්සාහයට අපේ ගෞරවය සහ ඔබට ජය. බොහොම ස්තුතියි තරුද.